ආයිබෝවන් විෂන් එඩියු ශ්‍රී ලංකා YouTube නාලිකාව වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබනවා. අතිරේක සිංහල සාහිත්‍ය විෂය ධාරාව හදාරන දුවදරුවන් ඉල්ලා සිටියා අතිරේක සිංහල සාහිත්‍ය විෂය ධාරාවේ යටතේ එන කුස ජාතකය, නන්ද තෙරුන්ගේ කතාවස්තුව, තුම්මන් හන්දිය, සුභාෂිතය වැනි තරමක් සංකීර්ණ පාඩම් ආවරණය කරන ලෙසට. ඉතින් ආදරණීය දුවේ පුතේ මේ සූදානම තමයි අතිරේක සිංහල සාහිත්‍ය විෂය ධාරාවේ යටතේ එන ඔබට තරමක් සංකීර්ණම පාඩම් කඩිනමින් ආවරණය කිරීමට. එහි ආරම්භක ප්‍රවේශයක් විදිහට මම හිතුවා අද දවසේ සාකච්ඡාවට ලක් කරන්න නන්ද තෙරුන්ගේ කතාවස්තුව පිළිබඳ. ඇත්ත වශයෙන්ම නන්ද තෙරුන්ගේ කතාවස්තුව පිළිබඳ යම් කුඩා වීඩියෝ මාලාවක් ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙනවා. එහි ආරම්භක ප්‍රවේශයේ විදිහට අප නන්ද තෙරුන්ගේ කතාවස්තුවේ මූලිකම කාරණාවන් කිහිපය සාකච්ඡාවට ලක් කරමු. ඉන් අනතුරුව නන්ද තෙරුන්ගේ කතාවස්තුවේ අනෙක් ලක්ෂණ පිළිබඳව අපි ඉදිරි වීඩියෝ මාලාවන් තුලින් සාකච්ඡාවට ලක් කරමු. ඒ නිසා ආරාධනා කරන ඔබට අප සමග රැඳී සිටින්න. දුවදරුවෝ හොඳටම දන්නවා නන්ද තෙරුන්ගේ කතාවස්තු උපුටාගෙන තිබෙන්නේ සද්ධර්ම රත්නාවලියෙන්. මෙය සද්ධර්ම රත්නාවලියේ දසවන කතාවස්තුව ලෙසයි හැඳින්වෙන්නේ. සද්ධර්ම රත්නාවලි කතුවරයා තමන්ගේ කතාවස්තු රචනා කිරීමේදී භාවිත කරන ශෛලයක්, උපක්‍රමයක් තමයි සෑම කතාවස්තුවක ආරම්භයේදීම පරමාර්ථය ප්‍රකාශ කිරීම. ඔබේ අනෙක් පෙළ පොතේ තිබෙන උග්ගසේන කතාවස්තුව සිහියට නගන්න. උග්ගසේන කතාවස්තුවේත් ඔබට පරමාර්ථය දකින්න පුළුවන්. එහා සමානව නන්ද තෙරුන්ගේ වස්තුවේත් පරමාර්ථය සද්ධර්ම රත්නාවලි ධර්මසේන හිමියන් දක්වා තිබෙනවා. මොකක්ද නන්ද තෙරුන්ගේ වස්තුවේ, නන්ද තෙරුන්ගේ කතාවස්තුවේ දක්නට ලැබෙන නැත්නම් අප වෙත ඉදිරිපත් කරන පරමාර්ථය ඔබ හොඳින් ග්‍රහණය කරගන්න මා ඒ සෙමින් අවධාරණය කරන්න. ශාසනය කෙරෙහි ඇලීම් හීන වූ, නොයසේනම් ඇලීම් රහිත වූ, අනුශාසනා නොමැති, නිසි පරිදි වත්පිළිවෙත් සපුරන්නේ නැති, නිවන් මාර්ගෙන් බැහැරව සිටින්නා වූ සත්ව කොට්ටාසයන් නැවත නිවන් මාර්ගයේ වෙත අවතීර්ණ කරවීමේ අභිලාෂයෙන් තමයි නන්ද තෙරුන්ගේ කතාවස්තුව රචනා කර තිබෙන්නේ. ඔබ නැවත ධාරණය කරගන්න. අනුශාසනා නොමැති, ශාසනය කෙරෙහි ඇලීම් නොමැති, නිසියාකාර ධාර්මික වත්පිළිවෙත් අනුගමනය නොකරන්නා වූ, කුසල් ක්‍රියාවන්හි නියැලෙන්නේ නැති, නිවන් මාර්ගෙන් බැහැරව සිටින සත්ව කොට්ටාසයන් නැවත නිවන් මාර්ගයේ වෙත පමුණවාලීමේ පරමාභිලාෂයෙන් තමයි නන්ද තෙරුන්ගේ කතාවස්තුව රචනා කර දී තිබෙන්නේ. දැන් ඔබ නන්ද තෙරුන්ගේ කතාවස්තුව දේශනා කිරීමේ රචනා කිරීමේ පරමාර්ථය ග්‍රහණය කරගෙන අවසන්. නමුත් ඔබ ਵਿਚාර ලියද්දී ඔබ මෙහි ගැඹුර අවබෝධ කරගත යුතුයි. නන්ද තෙරුන්ගේ කතාවස්තුවෙන් අප වෙත ලබා දෙන ගැඹුරු කාරණා, ගැඹුරු ධාර්මික කාරණා මොනවාද? බෞද්ධ ධර්මදේශනාවන් ඇතුලේ ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට ලක් කෙරෙන මාතෘකාවක් තමයි සිත. මිනිස් සිතෙහි පවතින ගුඩ බව, තේරුම් ගැනීමට නොහැකි බව, අස්ථාවරශීලී ස්වභාවය නිරන්තරයෙන් ධර්ම කරුණු තුල සාකච්ඡාවට ලක් වී තිබෙනවා. ඉතින් බැලු බැල්මට නන්ද තෙරුන්ගේ කතාවස්තුව සරල බව පෙනුනත් අප ਵਿਚාරයට ලක් කළ යුතු ගැඹුර තමයි මා දැන් ඔබට කියන්න යන්නේ. එනම් මේ කතාවෙන් අප තේරුම් ගත යුතු සංකීර්ණ කාරණාව තමයි ක්ෂණයක් ක්ෂණයක් පාසා මිනිස් සිතුවිලි දාමයන් එකිනෙකට වෙනස් වන ආකාරය, පුහුදුන් මිනිස් సంతానගත හැඟීම් වෙනස් වෙන ආකාරය, ඒවා ගතික ස්වરૂපයකින් එකිනෙකට ඝට්ටනකාරීව හැසිරෙන ආකාරය නිරූපණය කිරීමත් මේ තුල දක්නට ලැබෙනවා. මා යලි අවධාරණය කරන්නම්. පෘථග්ජන මිනිස්සු වන අපගේ සිතුවිලි ධාරාවන් මොහොතින් මොහොත වෙනස් වන ආකාරය බොහොම උපේක්ෂා සහගත ස්වરૂපයකින්, අපට ප්‍රත්‍යක්ෂ වන ස්වરૂපයකින් විවරණය කිරීමත් මේ නන්ද තෙරුන්ගේ කතාවස්තුවේ දක්නට ලැබෙන කාරණාව. ඔබ එයත් ਵਿਚාර ලියද්දී හොඳින් ග්‍රහණය කරගන්න. ඔබ දන්නව නන්ද තෙරුන්ගේ කතාවස්තුවේ කතා සාරය. මොකක්ද කතා සාරය?
බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කළයින් අනතුරුව තමාගේ පිය රජතුමා සුද්ධෝදන රජතුමා සකු르දාගාමී කරනවා. ධර්මදේශනා කිරීමෙන් අනතුරු මහා ප්‍රජාපති ගෞතමී දේවිය සෝවාන් ඵලයේ පිහිටව. යශෝදරා දේවිය හෙවත් බිම්බා දේවිය හට සඳ කිඳුරු ජාතකයේ දේශනා කරනවා. මාලිගාවට වැඩම කිරීමෙන් අනතුරුව. ඉන් පසුව තමයි යොමු වන්නේ නන්ද කුමාරයා වෙත. බුදුන් වහන්සේ කිසිදු විටකත් කිසිදු තැනකදී නන්දට ඍජුව ආරාධනා කරන්නේ නන්ද ඇවිත් මහාන වෙන්න කියලා. බුදුන් වහන්සේ කරන එකම දේ තමයි නන්ද කුමරුගේ අතට පාත්‍රය පිළිගන්වන එක. ඔබ කතාව යලි සිහි කරන්න. නන්ද තෙරුන්ගේ අතට පාත්‍රය පිළිගන්වනවා. මේ බුදුන් වහන්සේ වැඩම කරපු දවස නන්දගේ ජීවිතයේ සුවිශේෂී දවසක්. නන්ද සුවිශේෂී මංගල්‍යයන් 3ක් අභිමුව සිටි තරුණයෙක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්. මොනවද මේ මංගල්‍යයන් ත්‍රිත්වය? අංක 1 නන්දගේ රාජාභිෂේක මංගල්‍යය පැවැත්වෙන්නේ හෙට. රජෙක් ලෙස ඔටුනු පළඳින නොයසේ නම් අපි වෙනත් සිංහල වචනයක් පාවිච්චි කරනවා මෞලි මංගල්‍යය ලෙසත්. රාජාභිෂේක මංගල්‍යය හෙට. 2 නන්ද ගෙට ගෙවදින දවසත් හෙට තියෙන්නේ. ගෙට ගෙවදීමේ මංගල කාරණාවේදී තිබෙන්නේ හෙට වැනි සුබ දවසක. 3 නන්දගේ ජීවිතය ඉතාම වැදගත් අංගයක් තමයි ඔහු විවාහපත් වෙන්නේ. ජනපද කල්යාණිය සමග විවාහපත් වෙන්නේ හෙට. ඔන්න නන්දගේ ජීවිතයේ කේන්ද්‍රගතව පවතින ප්‍රධාන මංගල්‍යයන් ත්‍රිත්වය. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරලා මාලිගයට වැඩම කරන්නේ නන්දගේ ජීවිතයේ මේ හා පවතින උතුම් මංගල කාරණාවන් 3 පසුබිම්ව. හැබැයි බුදුන් වහන්සේට පෙනී යනවා ලෞකික ජීවිතයේ පවතින මේ මංගල කාරණා 3ට අමතරව ලෝකෝත්තර ජීවිතයේ ළඟා කරගත හැකි උතුම් මංගල කාරණයක් පවතිනවා. ඒ තමයි නිර්වාණය, නිවන. ඒ නිසා නන්දහට ලෞකික මංගල්‍යයන් අත්පත් කර දීමට වඩා අර ලෝකෝත්තර මංගල්‍ය මා මෙලෙස නිවන මංගල්‍යයක් ලෙස අර්ථකථනය කරන්න කැමති මා නොවේ. සැබවින්ම සද්ධර්ම රත්නාවලි කතුවරයා තමයි පෙන්වා දී තිබෙන්නේ. උතුම් නිර්වාණය නැමැති මංගල කාරණාව පසක් කරවීමේ අභිලාෂයෙන් තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නන්ද දෙස හැරෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? තමන් වහන්සේ සතු පාත්‍රය පිළිගන්වනවා නන්දහට. අන්න එතන තමයි ඊටාම රසවත්. නන්ද සිතුවිලි ධාරාවන් අතර පැටලෙන්න පටන් ගන්නවා. බුදුන් කෙරෙහි පවතිනා වූ අප්‍රමාණ ගෞරව සම්ප්‍රයුක්ත හැඟීම නිසා පාත්‍රය පිළිගන්නූ විට නන්දට ප්‍රතික්ෂේප කරන්නත් බෑ. නන්දට බැහැර කරන්නත් බෑ. ගෞරවය සහ හිත ඇතුලේ තෙරපෙන අකමැත්ත පෙරදැරිව ඔහු පාත්‍රය රැගෙන බුදුන් වහන්සේ පිටුපසින් ගමන් කරනවා. බුදුන් වහන්සේ මා පොඩි උද්ෘතයක් ඔබ වෙත අවධාරණය කරන්නම්. නන්ද කුමරුද බුදුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් පාත්‍රය හැරගත මැනවයි නොකිය රජගෙන් වඩන ගමනෙහින් හින හිස කෙරෙහිද හැරගන්නා සේකයි සිතූහ. හිනි පාමුලදී හැරගන්නා සේක් වනයි සිතා යන කලට එතනදීත් හැර නොගන්නා රඳනු කැමැතිවත් අභිප්‍රායක්ම නොව බුදුන් කෙරෙහි ගෞරවයෙන් පාත්‍රය හැරගත මැනවයි කියාගත නොහි. නන්ද කල්පනා කරනවා පඩිපෙළ මුදුනතෙදිවත් මම බුදුන් වහන්සේගේ පාත්‍රය නැවත බුදුන් වහන්සේට දීලා මේකෙන් නිදහස් වෙනවා. ඔන්න නන්දගේ සිතුවිලි වෙනස් වෙන විදිය පඩිපෙළ මුදුනත. ආය කල්පනා කරන පඩිපෙළ මුදුනත පාත්‍රය දීම වැළකී යනෝ නෑ. මම පඩිපෙළ අවසානයේදී පඩිපෙළ බැස්සපසු පාත්‍රය නැවත පිළිගන්වලා මේකෙන් ගැලවෙනවා. එයත් සිදුවන්නේ නෑ. බලන්න අර මම කලින් සඳහන් කරපු කාරණාව ක්ෂණයක් පාසා මිනිස් සිතුවිලි කොහොමද වෙනස් වෙන්නේ? තමන්ගේ ජීවිතයේ උතුම් මංගල කාරණාවන් 3ක් හෙටට යෙදී තිබෙන මොහොතක නන්දවැනි තරුණයෙක්ගේ සිතෙහි ඇතිවන ප්‍රකම්පනය ඔබටත් මටත් අවබෝධ කරගන්න බැරිද මේ අවස්ථාවේ? නන්ද ඉච්ඡාබංගත්වයට පත් වෙනවා. දුවේ පුතේ ඉච්ඡාබංගත්වයට පත් වෙනවා කියන්නේ බලාපොරොත්තු බිඳ වැටෙනවා. බලාපොරොත්තු විරහිත උකටලී තත්වයක් නන්දගේ සිත තුළ දක්නට ලැබෙනවා. හිත තදින්ම අකමැති මේ පාත්‍රය අරගෙන බුදුන් වහන්සේ පිටුපස ගමන් කිරීම.
නමුත් ගෞරවය නිසා නන්දට එසේ සිදු කරන්න වෙනවා. තමා විවාහ වීමට සිටින වල්ලභයා නොයසේනම් ස්වාමියා මෙලෙස බුදුන් වහන්සේ පිටුපසින් ගමන් කරන බව ආරංචි වෙන ජනපද කල්යාණි තමා ස්නානය කරන එක පස්සේ කළා පැමිණ දුවවිත් නන්දට මෙලෙස පවසන. සෝදා නොනිමි හිසකේ නොබැඳ වහා අවුත් වහවහ අවු ගියත් සුළුගෙයි වහා එවයි කීවාය. බලන්න දැන් මිනිස් සිත වෙනස් වන ආකාරයෙන් නන්දගේ පමණක් නොවේ. ජනපද කල්යාණීගේ සිතත් වෙනස් වන ආකාරය බලන්න. තමා හෙට විවාහ වීමට සිටින පුද්ගලයා බුදුරජාණන් වහන්සේ පිටුපස ගමන් කරනවා. තුල එවිට ඈ තුල ඇතිවන්නේ චකිතයක්. ඔහු මහාන වෙයිද විවාහ මංගල්‍ය දෙදරා යාවිද? බලන්න අප තුල ඇතිවෙන යම් ආකාරයක ග්‍රාම්‍ය කරුණ රසය. මෙහිදී සද්ධර්ම රත්නාවලි කතුවරයා යම් ග්‍රාම්‍යත්වයේ ගැබ් වූ කරුණ රසයක් පොඩි අනුකම්පාවක් අපිට හට ගන්නව නන්ද පිළිබඳවයි ජනපද කල්යාණිය පිළිබඳවයි. ගියත් සුළුගෙයි වහ එව ගියාට කමක් නැහැ. ආ ඉක්මනට එන්න සුළුගේ වෙත. එයයි යගේ ආයාචනා. මෙහිදී ඔබට එක උපමාවක් සමීප කරන්න කැමති. මේ වදන කොහොමද නන්දගේ සිතෙහි කාවදින්නේ? මෙලෙස සද්ධර්ම රත්නාවලි කතුවරේ උපමාවක් යොදාගෙන තිබෙනවා. උන් කියාලු බස දිවුල්ලාටු මුසු වයිනීතරව වැද ගන්නාසේ තරයේම වැදගත්. දුවේ පුතේ දිවුල්ලාටු කියන්නේ දිවුල් මැලියම්. දිවුල් ගම්. වයිනි කියන්නේ වර්ණ පාට. දැන් හිතන්න පාට වර්ග ආලේප කරනවා දිවුල් මිශ්‍රිත මැලියම් වලින්. දිවුල් මිශ්‍රිත මැලියම් වලින් යම් පාටක් ආලේප කළ විට එම පාට පහසුවෙන් ගැලවිය නොහැකි. ඇයි සද්ධර්ම රත්නාවලි කතෝරයා මෙවැනි උපමාවක් භාවිතා කරන්නේ? නන්දගේ සිතෙහි පවතින ව්‍යාකූලත්වය නන්දගේ සිත තුළ ජනපද කල්යාණිය දරන ස්ථානය කියාපෑමට. දිවුල් මැලියම් මිශ්‍ර කළ පාට ඉවත් කිරීම අපහසු වන්නේ යම්සේද නන්දගේ සිතෙහි ජනපද කල්යාණිය පිළිබඳව පවතින සිතුවිලි ධාරාවන් වෙනස් කළ නොහැකි, අමතක කළ නොහැකි. මෙහිදී දිවුල්ලාටු නැත්නම් දිවුල් මැලියම් ලෙස හඳුන්වන්නේ තමා හෙට විවාහ වීමට සිටින ජනපද කල්යාණියගේ ආදරය, ප්‍රේමය. වයිනි නොයසේනම් වර්ණ ලෙස හඳුන්වන්නේ ඇගේ ආදර වදන්. ඔබ හොඳින් ග්‍රහණය කරගන්න. ඒ වගේම තවත් අපූර්ව සංසිද්ධියක්පත් වෙනවා, දකින්න ලැබෙනවා. මෙලෙස පාත්‍රය රැගෙන පිටුපසින් ගමන් කිරීමෙන් අනතුරු විහාරස්ථානයේ වෙත යනවා. විහාරස්ථානයේ වෙත යෑමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ නන්ද කුමරුනි මහාන වවුදයි බුදුන් වහන්සේ විසින් යෝජනා කරනු ලබන. නන්ද මහාන වෙනවද කියලා අහනවා. මේ අවස්ථාවේ නන්දට ඍජු පිළිතුරක් ලබා දෙන්න බෑ. ඈ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මගේ ජීවිතයේ උතුම් මංගල්‍ය කාරණා තුනක් තියෙනවා. මට නම් බෑ මහාන වෙන්න කියලා නන්ද පවසන්නේ නෑ. ඔහු බුදුන් කෙරෙහි ගෞරවයෙන් ඔව් මම සූදානම් මහාන වෙන්න කියලා ප්‍රකාශ කරනවා. දැන් ඔබ හොඳින් නිරීක්ෂණය කරලා බලන්න නන්ද පෘථග්ජන මිනිසෙක්. ඔහු ආසයි අලුත් ගේකට යන්න, රජකුමාරයෙක් විදියට ඔටුනු පළඳින්න, අලුත් විවාහයක් කරගන්න. හැබැයි මේ සියල්ල බොඳ වී යන. ඔහු කෙරෙහි අපිට යම් අනුකම්පාවක් ජනිත වෙනවා. ඒ වගේම ජනපද කල්යාණී පිළිබඳවත් යම් අනුකම්පාවක් ජනිත වෙනවා. බුදුන් වහන්සේ කරන මේ යෝජනාව ධර්මසේන හිමියන් දක්වා තිබෙන්නේ මෙලෙසින්. බුදුන් වදාළ බස මගුලෙන් හෙලාලු කප උගුලවන්නට බැරි ආසේ උගුලවාලන්නට බැරි හේයින් ඊටාම රමණීය උපමාවක්. උපමා දෙකක් මා ඔබ වෙත අවධාරණය කළා. බුදුන් වහන්සේ මගුල් නැකතක්, බුදුන් වහන්සේ මංගල නැකතක් බලා පිහිටවන ලද මගුල් ස්තම්භයක් වගේලු. මා යලිත් අවධාරණය කරන්නම්. බුදුන් වදාළ බස, බුදුන් වහන්සේ දේශනා කර බස භාෂාව, මේ ඉල්ලීම මගුලෙන් හෙලාලු කප උගුලවන්නට බැරි ආසේ උගුලවාලන්නට බැරි හේන් මංගල කාරණා බලලා යම් ස්තම්භයක් ස්ථාපිත කළා වගේ නන්දගේ සිතෙහි පළපදියම් වෙනවා. ඔබ යම්
වේලාවක් මගුල් වේලාවක් සුබ වේලාවක් බලලා යම් කණුවක් හිටවන්නේ. ඒ නැවත ගැලවීමේ බලාපොරොත්තුවෙන් නොවේ. ඒ වගේ මේ බුදුන් වහන්සේ වදාළ ඉල්ලීම නන්දගේ සිතෙහි පළපදියම් වන ආකාරයේ නිරූපණය කර තිබෙනේ රමණීය උපමාව ඔබ සිහියට නගා. නන්ද අවසානයේ හිත අභ්‍යන්තරය අකමැති වුණත් බාහිරින් කැමැති කියන කාරණාව ප්‍රකාශ කරනවා. ඉතින් දුවේ පුතේ නන්ද තෙරුන්ගේ කතාවස්තුවේ ආරම්භක ප්‍රවේශයටදී අපි අද සාකච්ඡා කරා. නන්ද තෙරුන්ගේ කතාවස්තුව දේශනා කිරීමේ පරමාභිලාෂය කුමක්ද? අප ਵਿਚාරයට ලක් කිරීමේදී නන්ද තෙරුන්ගේ කතාවස්තුවේ ග්‍රහණය කරගත යුතු කාරණාව කුමක්ද? එනම් පුද්ගල මිනිස් సంతానගත සිතුවිලි චිත්ත సంతానගත සිතුවිලි කියන එකට හැසිරෙන්නේ කෙසේද කියන කාරණාව. ඒ වගේම අපි ඊළඟට සාකච්ඡා කළා ජනපද කල්යාණියගේ සිත හැසිරෙන ආකාරය, නන්දගේ සිතුවිලි ධාරාවන් වැඩ කරන ආකාරය, සිතුවිලි අතර ඔහු අසරණේකු බවට පත්වන ආකාරය, යම් උපමා භාවිතයන් කිහිපයක් පිළිබඳව. ඉතින් නන්ද තෙරුන්ගේ කතාවස්තුවේ තවත් මෙවැනිම වීඩියෝකින් ඔබ හමුවන පොරොන්දුවෙන් සමුගන්නවා. ඔබට ආරාධනා කරනවා විෂන් රේඩියෝ ශ්‍රී ලංකා අප සමග රැඳී සිටින්න. අපගේ channel එක subscribe කරන්න. ඔබ සැමට ජය වේවා.